සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මා දිට්ඨි ධර්ම දේශනා මාලාවේ අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ තුන්වෙනි දේශනාව. මේ පින්වතුන් මේ වෙනකොට දන්නවා අපි මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයට අයිති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සම්මා දිට්ඨි සූත්‍රය. අපි ආරම්භක දේශනාවේදී සම්මා දිට්ඨිය ගැනත් කතා කළා. ඒ වගේම සම්මා දිට්ඨි සූත්‍රයේ පළවෙනි කොටස කම්මපත වාරය කතා කළා පළවෙනි දේශනාවේදී. දෙවෙනි දේශනාවේදී, ඒ කියන්නේ ගිය සතියේ පවත්වපු දේශනාවේ අපි ආරම්භ කළා ආහාර වාරය. ආහාර ගැන තියෙන කොටස. ආහාර වර්ග 4ක් තිබුණා. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය කියලා ආහාර 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මේ සූත්‍රයේ ආහාරයෙන් මොකද්ද කෙරෙන්නේ කියලා. භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ඝාය. භූතානං වා කියලා කිව්වේ අපි කතා කළා හටගත්තු සත්‍යයන්ට. භූතානං වා සත්තානං තිතියා හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට. සම්භවේසීනං වා අනුග්ඝාය හට ගන්න සත්‍යයන්ට උපකාර පිණිස හේතු වන්නා වූ ආහාර 4ක්. එතකොට අපි ගිය සතියේ කතා කළා ආහාර කියන එකේ කෘත්‍ය යම් යම් පලං ජනේති තන්තං ආහාරති තස්මා ආහාරෝති නාම උච්චති කියලා. යම් යම් පලං ජනේති යම් යම් ඵලයක් උපදිනවාද තන්තං ආහාරති ඒ ඵලය රැගෙන එනවා කියන අර්ථයෙන් තස්මා ආහාරෝති උච්චති. ඒක නිසා මේවට ආහාර කියලා කියනවා. අපි ගිය සතියේ කතා කළා කබලින්කාර ආහාරයත් පස්ස ආහාරයත් ගැන. අපි දල වශයෙන් නිකන් අපි කිව්වා මේ සමහර විට මේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍ය ආහාර වලින් නියෝජනය වෙනව ඇති කියලා. එතකොට කබලින්කාර ආහාරයෙන් රූපය නියෝජනය වෙනවා කියලා අපි ඊවර හඳුනාගත්තා. ස්පර්ශ ආහාරයෙන් ගෙනෙන්නේ වේදනා සංඥා.
චේතනත් ස්පර්ශ ප්‍රත්‍යයම තමයි හටගන්නේ. හැබැයි චේතනාව වෙනම ආහාරයක් විදිහටම තියෙනවා. වේදනා සංඥා ප්‍රධාන වශයෙන් ස්පර්ශ ආහාරයෙන් රැගෙන්නවා. ඒතර පංච උපාදානස්කන්ධේ ස්කන්ධ තුනක්ම අපි කතා කළා මේ ආහාර දෙකක් යටතේ. අද අපිට කතා කරන්න තියෙන්නේ මනෝ සංචේතන ආහාරයත් විඥාන ආහාරයත් කියන ආහාර දෙක ගැන. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාවට. එහෙමත් නැත්නම් සංස්කාර කියලා කිව්වත් ඒ චේතනාවම තමයි. තවත් ඉදිරියට කියනවා නම් කර්මය. එහෙනම් සංඥාව චේතනාව මනෝ සංචේතනාව සංස්කාර කර්මය කියන මේ නම් ඔක්කොගෙම හැඳින්වෙන්නේ මේ මනෝ සංචේතනාවම තමයි. ඒතර මේක ආහාරයක්. පින්වත්නි කොහොමද මේක ආහාරයක් වෙන්නේ? හටගත්තු සත්‍යයගේ පැවැත්මට ආහාරයක් වෙන්නේ. ඒතර හටගත්තු සත්‍යයට ඉපදුණු සත්‍යයට පවතිනවා කියන්නේ මොකක්ද? ඇස ක්‍රියාත්මක වෙනවා. කන ක්‍රියාත්මක වෙනවා. නාසය දිව කය මන ක්‍රියාත්මක වෙනවා. මෙතන හටගත්තු සත්‍යය පවතිනවා කියන්නේ මේකට. දැන් මේවා ක්‍රියාත්මක වීම නතර වෙච්ච දවසට මැරුණා. සත්‍ය මේ ජීවිතේ ඒ සත්‍යයේ පැවැත්ම ඉවරයි. සසර ගමන නතර වෙන්නේ නැහැ. නමුත් මේ ජීවිතයේ පැවැත්ම ඉවරයි. ඇස බිඳුණා නම්, කනත් බිඳුණා නම්, නාසය දිවකය මනස මේ ටික බිඳිලා ගියා නම් ඉවරයි. ඊට පස්සේ රූපය බිඳුණා නම්, වේදනා සංඥා සංකාර විඥාන බිඳිලා ගියා නම් මේ ජීවිතේ පැවැත්ම ඉවරයි. මේකේ නේද මරණය ගැන විස්තර කරද්දී කන්දානම් බේදෝ කියලා කිව්වේ. කන්දානම් බේදෝ මේ උපාදානස්කන්ධයන්ගේ බිඳී යාම මරණය කියලා. එහෙනම් මේ උපාදානස්කන්ධවල පැවැත්ම එහෙමත් නැත්නම් ඇස කන නාසය දැන් උපාදානස්කන්ධ මේ සකස් වෙන්නේ ඇස කන නාසය දිවකය මනසනේ. එහෙනම් ඇස කන නාසය දිවකය මනස මේ ආයතන වල පැවැත්ම මේ ජීවිතේ මේ වගේ ක්‍රියාකාරීත්වය තමයි ජීවිතේ පැවැත්ම කියලා කියන්නේ. ඒතර මේකට කොහොමද මනෝ සංචේතනාව බලපාන්නේ? ඒ පින්වත්නි කර්මද මනෝ සංචේතනාව කියනකොට කර්මය කියලා කියනවනේ ඒකට මනෝ සංචේතනාවට. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ චක්කුම් බික්කවේ පුරාණ කම්මං. මහණෙනි ඇස පැරණි කර්මයකි. ඒ වගේම කන නාසය දිවකය මනස පැරණි කර්මයකි. චක්කුම් බික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. අபிසංකතං එක විශේෂයෙන් සකස් වෙලා තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණු එකක් අபிසංකතං. අபிසංචේතිතං ඒක චේතනා කියලා කිව්වෙ එතකොට කර්මයනේ. අபிසංචේතිතං විශේෂයෙන් කර්මයෙන් හැදලා තියෙන්නේ. අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං ඒක දකින්න තියෙන්නේ විඳවලා මේ ජීවිතේ. තේරුම් ගන්න තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඔන්න ඇස කියන්නෙම පැරණි කර්මයක්. කනනාසී දිවකය මනස කියලා කියන්නෙම පැරණි කර්මයක්. කර්මය කිව්වේ චේතනා. එහෙනම් බලන්නකෝ දැන් ඇස පෙර කර්මයකින් තමයි ඇස ලැබුණේ. පෙර කර්මයකින් ඇස ලැබුණේ. ඒ පෙර කර්මයෙන් ලැබිච්ච ඇස තමයි ඒ කර්මයෙන් ලැබිච්ච ඇස තමයි අපි මේ පරිහරණය කරන්නේ. පෙර සංසාරේ කර්මයෙන් ලැබුණු ඇස අපි මේ පරිහරණය කරන්නේ. කන නාසය දිවකය මනස අපි පරිහරණය කරන්නේ. සංසාරේ අපිට කර්ම හැදිලා තිබුණා නම් ඇස නොපෙනෙන්න ඇස පේන්නේ. පෙර සංසාරේ කර්ම හැදුලා තිබුණා නම් කන නොඇසින්න කන හෙන්නේ. පෙර සංසාරේ කර්ම ලැබිලා තිබුණා නම්
මේ ශරීරී අංගපසංග අඩුවෙන් ලැබෙන්න හරි සමහරට අපේ අත් දෙක නැති වෙන්න බෑ. අත් දෙක නැතුව උපදින කට්ටිය ඉන්නේ. අත් දෙකම නැහැ. කකුල් දෙකම නැහැ. සමහර විට. හරි. ඒතර මේ වගේ ඊතර සංසාරයේ කර්මයක් නිසා සංසාරයේ කරපු කර්මයක් නිසා මේ විදිහට මේවා ලැබුණා. ඔන්න අපි ඒවා පරිහරණය කරනවා. ඔන්න පරිහරණය කරනවා. එහෙනම් කර්මය කියන අර්ථය ගත්තොත් එහෙම මනෝ සංචේතනාවට ඔන්න සංසාරයක කර්මයක් නිසා මේවා ලැබිලා පරිහරණය කරනවා. එතනත් චේතනාව තමයි බලපෑවේ. එහෙම නැත්නම් මනෝ සංචේතනාව තමයි බලපෑවේ. ඊට මේ ජීවිතේ අපි මේ ටික හසුරනවා කියලා කියන්නේ මේ ජීවිතේ හසුරනවා කියලා කියන්නේ පින්වත්නි ඒ චේතනාත්මකව මේවා පරිහරණය කිරීම. චේතනාත්මකව පරිහරණය කිරීම. චේතනාවක් පහළ නොකර මේවා පරිහරණය කරන්න බෑ. චේතනාවක් පහළ නොකර මේවා පරිහරණය කරන්න බෑ අපිට. එහෙනම් බලන්නකෝ ඇසින් රූප බලනවා කියලා කියන්නේ මොකද්ද? ඇසින් රූප බලනවා කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණං. ඇස සහ රූපය නිසා උපදිනවා. ඒ දෙක ප්‍රත්‍යයෙන් උපදිනවා චක්කු විඤ්ඤාණය. තින්නං සංගති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශයයි. පස්ස පච්චයා වේදනා ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්ම හඳුනා ගැනීම හට ගන්නවා. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්ම චේතනා හට ගන්නවා. හරි? ඔන්නේ ටික සකස් වෙලා. එහෙනම් මේ ජීවිතය අපි ඇස පරිහරණය කරනකොට ඔන්න ඔය ටික හැදිලා. කන පරිහරණය කරනවා කියන්නේ ওই ටික හැදිලා. නාසය දිවකය මනස පරිහරණය කියලා කරනවා කියන ওই ටික හැදිලා. මොකක්ද ඒ හැදුනේ? පංච උපාදානස්කන්ධය. ඒ බලන්නකෝ චක්කුංච පටිච්ච රූපේච කියනකොට ඇසයි රූපයයි කියලා කියන්නේ එතන රූපයනේ. රූපයනේ. ඊට පස්සේ ඒ දෙක එකතුවෙන් හටගන්නේ විඥාණය. ඒ විඥාණයනේ. විඥාන උපාදානස්කන්ධයනේ. ඊට පස්සේ ඒ ටික එකතුව ස්පර්ශයේ පැත්තෙන් හටගන්න විඳීම. ඒ වේදනා උපාදානස්කන්ධයනේ. සංඥා උපාදානස්කන්ධය. චේතනාව සංස්කාර උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධය මෙතන හැදිලා ඇසින් රූපය බලනවා කියන ඒ ශනික සිද්ධිය හරහා පංච උපාදානස්කන්ධය හැදිලා. කනින් ශබ්දය අහනවා කියන ඔබේ කනට ශබ්දයක් ඇහෙන ඔබට තේරෙන්නේ නැහැ මේක පංච උපාදානස්කන්ධයක් හැදුනා කියලා. හැබැයි කනට ශබ්දය ඇහෙනකොට මෙතන හැදිලා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධයකුත් නැහැ. අපිට සිහියකුත් නැහැ. අපිට නුවණකුත් නැහැ. පංච උපාදානස්කන්ධයක් හැදිලා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදිලා. දිවෙන් රසය ලබනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදිලා. කයින් පහස ලබනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදිලා. හිතින් හිතනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදිලා. අපි අරව මොනවා නොකර හිටියත් අපි හිතින් හිතනවනේ. තොර තෝංචියක් නැතුව හිතනවනේ. යම් තැනක තනි වුණු වෙලාවක ඔබම බලන්නකෝ කවුරුත් නැති තැනක ඔබ තනි වෙනවා කියලා කියන්නකෝ. අපි හිතමු කැලෑවකට ගිහිල්ලා ඔබ තනි වෙනවා කියන්නකෝ. ගෙදර කවුරුත් නැති වෙලාවට ඔබ තනියෙන් ඉන්නවා කියන්නකෝ. තනි වෙනවා කියන්නකෝ. ඔබ කල්පනා කරනවා අනේ මං මුකුත් නොකර මම ඉන්න ඕනේ කියලා. ඔබ උයන්නෙත් නැහැ. අතු ගන්නෙත් නැහැ. කන්නෙත් නැහැ. නාන්නෙත් නැහැ. ඔබ ඉන්න මම මේව මුකුත් නොකර ඉන්න ඕනේ කියලා. හැබැයි ඔබට හිතට සිතවිලි එන එක නතර කරන්න පුළුවන් දෙහිම ලේසියෙන්. සිතේ ක්‍රියාකාරීත්වය ඔබට නතර කරන්න පුළුවන් ද ලේසියෙන්. හිතින් හිතනවා කියන්නේ මොකද්ද හැදෙන්නේ? පංච උපාදානස්කන්ධ. මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං.
මනසට එන අරමුණුත් නිසා උපදිනවා මනෝවිඤ්ඤාණය. තින්නං සංගති පස්සෝ ඒ තුනේ එකතුව ස්පර්ශයයි. පස්සපච්චය වේදනා මනසට සිතන දේ ඔස්සේ ඔබට විඳීමක් හටගන්න එක සැප විඳීම. සමහර කට්ටිය මනසින් හිත සැප විඳිනවනේ. ඒ මනසින් හිත ඒ මනෝ ලෝකයේ තුල යා සැපින් වාසය කරනවා. ඒකට අහු වෙලා. ඒක හඳුන ගන්නවා සංඥාව. ඒ ගැන ආපෝ චේතන හට ගන්නවා. සංස්කාර. එතන හිතලා මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් පින්වත්නි මේ ජීවිතයේ අපි ගත කරන සෑම මොහොතකම පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. පංච උපාදානස්කන්ධයක් නොහැදී ඉන්න මොහොතක් නැහැ. ඔබ හොඳට බලන්නකෝ මදුපිණ්ඩික සූත්‍රය අරගෙන. මදුපිණ්ඩික සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. එතන චේතනා කියන ඒ නම එතන නැති වුණාට ওই චේතනා කියන ටික තමයි මෙතන තියෙන්නේ මේ. යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නවද හඳුනා ගන්න දේ ඔස්සේ විතර්ක හට ගන්නවා. යම් විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. යම් ආකාරයකින් විතර්ක කරනවද ඔන්න ප්‍රපංච හට ගන්නවා. ප්‍රපංච කිව්වේ තණ්හා මාන දිට්ඨි. ප්‍රපංච තණ්හා මාන දිට්ඨි. යම් පපංචේති යම් මොහොතක යම් ප්‍රපංචයක් හට ගන්නවාද තණ්හා මාන දිට්ඨි හට ගන්නවාද තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරති. යම් මොහොතක ප්‍රපංච හට ගන්නවාද තතෝ නිදානං එය හේතු කරගෙන එය නිදාන කරගෙන තතෝ නිදානං ඒ නිදාන කරගෙන තතෝ නිදානං පපංච සංඥා සංඛා සමුදාචරති. මම මගේ ආත්මය කියන ඊට අනුව තමයි ලෝකේ හැසිරෙන්නේ. මේවා පින්වත්නි මේ ඇසින් රූපේ දැකලා විනාඩි ගානකට සිදුවෙන සිදුවීම් නෙවෙයි. ඇසින් රූපේ දකින්නකොට ඒත් එක්කම හටගන්න දේවල්. ඔබට ඇසින් රූපේ දැකලා ආය මං ඔන්න දැන් මේක මගේ කියලා හිතන්න ඕනේ කියලා එහෙම දෙයක් නෑ. ඇසින් රූපේ දකින්නකොට ඔබට මේ ටික හට අරන් ඉවරයි. ඒ ඔක්කොම සහජාතයි. සහජාතයි කියලා කියන්නේ ඒත් එක්කම උපදිනවා. ඒත් එක්කම උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච කියනකොට ඇසේ අර රූපේ ඡායාව ඇසේ පතිත වෙනකොට චක්කු ප්‍රසාදේ රූපේ ඡායාව එහෙම නැත්නම් ආලෝකේ පතිත වෙනකොට ඒකට කියනවා මේ පටික සම්පස්සේ කියලා. ඇසේ පතිත වෙනවන රූපේ ආලෝකය ඒකට කියනවා පටික සම්පස්සේ කියලා. ඒකට කියනවා රූපය කියලා. පටික සම්පස්සේ. හරි? අන්නේ පටික සම්පස්සය වෙනකොටම විඥානය හට ගන්නවා. මනස්කාරය තිබුණොත් මනස්කාර ප්‍රත්‍යයෙන් ඔන්න විඥානය. එතකොටම අය අතරක් නැහැ. ඒ විඥානය හට ගන්නවා කියන සිද්ධිය ඇතුළෙම තියෙනවා. විඥානය හට ගන්නවා දැන් ඔය තුන එකතුවමනේ ස්පර්ශය කියලා. අය ඇසයි රූපයයි නිසා විඥානය හට ගන්නවා. ඒකෙන් ස්පර්ශය කියලා වෙනම ඵලයක් හට ගන්නවා නෙවෙයි. එහෙම ස්පර්ශය කියලා වෙනම ඵලයක් හටගන්නේ නැහැ. ඔය තුන එකතු වීමම ස්පර්ශය. හරි? ඒ ස්පර්ශය ඇති වුණාද එතනම හට අරන් ඉවරයි. එතනම තියෙනවා මොකද්ද? වේදනා, සංඥා, චේතනා. ඔය ටික එතනම තියෙනවා ඒ ටික. එහෙනම් අර විඥානීය හට ගන්නකොට විඥානයේ ඇතුළෙම තියෙනවා. එතනම තියෙනවා වේදනා, සංඥා, චේතනා කියන ටික. ඒව සහජාතයි. සහජාතයි ටික.
අන්න එතකොට ඒ ටික හටගත්තා කියලා කියන්නේ වේදනා සංඥා ඇති වුණා කියලා කියන්නේ ඒ සංඥා ප්‍රත්‍යයෙන් හරි සංඥාව නිසා යමක් හඳුනා ගන්නවද ඒ හඳුනා ගන්න දේ ඔස්සේ ඊළඟට විතර්ක කරනවා හිතනවා හරි විතර්ක කරනවා කියන්නේ හිතනවා ඒක ඒ කියන්නේ යම් විතක්කී තම් පපංචි අන්න හිතනකොට එතන සම්බන්ධ වෙලා තියෙන මොකද්ද අපි අවිද්‍යාවෙන් යුක්තයිනේ රාග දේශ මොහොලිත් එක්ක අපි ඒවල නිදහස් වෙලා නැහනේ එහෙනම් අවිද්‍යාව නිසාම අර ඒ හිතනකොට එතන සම්බන්ධ වෙලා මොකද්ද මගේ කියන එක තණ්හා මගේ එතන හැදිලා මම දැන් මම තියෙනවනන්නේ මට බාහිර දෙයක්ත් තියෙන්නේ මම කියන දේ තියෙනවනන්නේ මගෙන් බැහැර දෙයක්ත් තියෙන්නේ හරි එහෙනම් මගේ කියන එක හැදිලා ඉවරයි තණ්හා මම කියන එක හැදිලා ඉවරයි මාන කියලා කියන්නේ මම අස්මානේ මම ඊට පස්සේ දිට්ඨි කියලා කියන්නේ මගේ ආත්මයේ සක්කාය දිට්ඨිය තණ්හා මාන දිට්ඨි මගේ මම මගේ ආත්මය ඔය ටික හැදිලා ඉවරයි එතකොට ඇසින් රූපේ දකින්නකොට ඔය ටික හැදිලා ඉවරයි ඊපස්සේ මහකච්චන මහරහතන් දේශනා කරනවා යම් පපංචේති පපංච සංඥා සංකා සමුදා චරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු අතීත අනාගත වර්තමාන ඇසින් දැනගන්නා වූ රූපය ගැන අර පපංච සංඥා සංඛා ඇසුරු වෙලා එහෙනම් මේ රූපය මම දකින්නෙම මගේ ආත්මය කියන ඒ හැඟීමෙන් යුක්තව අතීත රූප ගැන මම කල්පනා කරන්නේම මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව අනාගත රූප ගැන මම දැනගන්නෙම කල්පනා කරන්නෙම මගේ ආත්මය කියන ඒ හැඟීමෙන් යුක්තව ওই විදිහටම ශබ්ද ගන්ධ රස පහස අරමුණු මෙතන මොකද්ද මුල වෙලා තියෙන්නේ ඔන්න බලන්නකො හොඳට අර මෙතන ඒ ටික සම්බන්ධ වුණේ යම් සංජානාති යමක් හඳුන ගන්නවද තං විතක්කේති එතන තමයි විතර්ක දැන් හඳුන ගන්න දේ ඔස්සේ චේතනා මේ චේතනා කියන කොටස මේ හැදෙන්නේ කර්මයේ සකස් වෙන්නේ මෙන්න මෙතන කර්මයේ හැදෙන්නේ මගේ ආත්මය කියන මේ හැඟීමත් එක්ක කර්මයේ හැදෙන්නේ එතන මගේ ආත්මය කියන මේ වලින් බැහැර වුණොත් කර්ම හැදෙන්නේ ප්‍රපංච නැහැ කර්ම හැදෙන්නේ හරි එහෙනම් උත්තර තේරුම් ගන්න මේ මනෝ සංචේතනාව කියන එක එහෙම නැත්නම් කර්මය කියන එක පින්වත්නි මෙහෙම දෙයක් හැම මොහොතකම අපිව හසුරුවනවා මේ චේතනාව ඔස්සේ අපිව හසුරුවනවා සත්‍යය හටගන්නත් දැන් උන්න හටගත්තු සත්‍යයාගේ පැවැත්මට ඊට පස්සේ ඊළඟ හටගන්න බලපාන්නෙත් මොකද්ද මෙතනින් හැදෙන කර්ම ටිකනේ මෙතනින් හැදෙන කර්ම ටිකනේ බලපාන්නේ ආපහු උපතකට භවයේ හැදෙන්නේ මෙතනනේ හැම මොහොතකම භවයේ සකස් වෙන්නේ මෙතනනේ ආපහු උපතක් හැදෙනවා අයමත් උපතක් ඒක නිසා පින්වත්නි හොඳට ඔබ තේරුම් ගන්න මේ සංස්කාරිමත් මනෝ සංචේතනාව කියන එක අපිට ඊටා භයානක එකක් මනෝ සංචේතනාව කියන එක. මේ මනෝ සංචේතනාව එහෙමත් නැත්නම් චේතනාව එහෙමත් නැත්නම් කර්මය එහෙමත් නැත්නම් සංස්කාරයේ සැබෑම ස්වභාවය ඒ භයානක බව තේරුම් ගත්තොත්
යම්කිසි කෙනෙක්. එයා මේ සංස්කාර කෙරෙහි කලකිරෙනවා. ඔබ අහලා තියෙනවද? ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා කතපංචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati. ඒ සියලු සංස්කාර කෙරෙහි භික්ෂුව අට්ඨියති හරායති jigucchati. කලකිරෙනවා. හරි? ඒ සියලු සංස්කාර කෙරෙහි කලකිරෙනවා. පිළිකුල් කරනවා. සියලු සංස්කාර බැහැර කරන්න උත්සාහ කරනවා. සියලු සංස්කාර. එහෙනම් නිකං සංස්කාර බැහැර කරන්න කලකිරෙන්න කියලා කිව්වට සංස්කාර ගැන කලකිරෙන්න බෑ. සංස්කාරයේ යථා ස්වභාවය, මනෝ සංචේතනාවේ යථා ස්වභාවය යාට තේරෙන්න ඕනේ. කලකිරෙන්න. එහෙනම් යාට තමන් මේ ජීවිතේ යම් දුක්ඛම් කටළු අත්විඳිනවාද එයාට තේරෙන්න ඕනේ මේ දුක්ඛම් කටළු මේ සංසාරේ අපි කරපු කර්ම විපාක නිසා මේ විදිහට මේ විඳිනවා කියලා. මේ ජීවිතේ ඒතර කර්මී රැස් වෙන විදිහට තේරුම් ගන්න ඕනේ. ඒතර මේ ජීවිතේ යම් කෙනෙක් මහා දුකකටපත් වෙලාද මට තේරෙන්න ඕනේ අනේ මේ දුකටපත් මේ අහවල් කෙනා දුකටපත් වෙලා ඒ විඳින දුකට යම් කර්මයක් බලපෑවද ඒ කර්මෙන් මම නිදහස් නෑ නේද කියලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර දේශනා කළේ අපිට මහ මගේ යද්දි පාරේ යද්දි උනත් සමහරට බල්ලෙක් තිරිසන් සතෙක් මහා දුකටපත් වෙලා ඉන්නවද හිතන්න කිව්වා අනේ මේ දුකින් මම නිදහස් නෑ නේද කියලා. ඉතින් මේ දුකින් මම නිදහස් නෑ නේද කියලා හිතන්නේ මොකක්ද වෙයි? ඒ දුක ඒ තිරිසන් සතාට ඒ දුකට යම් කර්මයක් බලපෑවද ඒ කර්මයෙන් මම නිදහස් නෑ. එහෙනම් මටත් මේක මේ විදිහට වෙන්න පුළුවන්. යම් මිනිසෙක් මහා දුකකටපත් වෙනවද හිතන්න. අපි සාමාන්‍යයෙන් ඇති වෙන අනුකම්පාවනේ. අනුකම්පාව තියෙන්න ඕනේ. හැබැයි එතනින් නවතින්න නෙවෙයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. හිතන්නකව බුද්ධිමත්ව අනුකම්පාවත් එක්කම අනුකම්පාව ඇති කරගන්න, කරුණාව ඇති කරගන්න. හැබැයි හිතන්නකව මේකෙන් මම නිදහස් නෑ. මේ දුකින් මම නිදහස් නෑ කියලා හිතන්න. එතකොට තමයි අර ඒ සංස්කාර ගැන, ඒ චේතනා ගැන, ඒ කර්මය ගැන හිතේ අට්ඨියති හරායති jigucchati කලකිරෙන්නේ. ඒකට පිළිකුල් කරන්නේ. ඒක බැහැර කරන්න හිතෙන්නේ. හරි. പ്രേත ලෝකේ විස්තර ධර්මයේ තුල අප්‍රමාණව තියෙනවා. പ്രേත ලෝකේ විස්තර තියෙන්නේ විස්තර අපි ඉගෙන ගත යුත්තේ මේ කතන්දර විදියට නෙමෙයි. හරි. പ്രേත ලෝකේ විස්තර ඉගෙන ගත යුත්තේ කතන්දර විදියට නෙමෙයි. කතන්දර නෙමෙයි. പ്രേත ලෝකේ විස්තර ඉගෙනගෙන තමන් කල්පනා කරන්න ඕනේ අනේ මේ කර්මයෙන් මම නිදහස් නෑ නේද කියලා. ඉතින් මම මේ ජීවිතයේ මේ ඇසකන නාසය දිවකය මනස චේතනාත්මකව හසුරවනවද මේ කර්ම නේද මා තුලත් හැදින්නේ කියලා තමන් කල්පනා කරන්න ඕනේ. ඒකට പ്രേත ලෝකේ විස්තර ඉගෙන ගන්න ඕනේ. එමෙතු කතන්දර හරි ඒවා මේ දැනුම් සම්භාරයක් ඇති කරගෙන නෙමෙයි. සමහර කට්ටිය പ്രേත ලෝකේ විස්තර ලස්සන කතා විදියට. ඒක කතාවක් යාට. ඒකෙන් මතු කර ගන්න ඕනේ මේ කර්මයෙන් මම නිදහස් නෑ. මේ പ്രേත ලෝකේ යන්න හාල් කිනාට බලපාපු කර්මයෙන් මම නිදහස් නෑ. ඒකනේ. නිරේ විස්තර ඉගෙන ගන්නකොට තමන් කල්පනා කරන්න වෙන මේ නිරේ යන්න බලපාන කර්මයෙන් මම නිදහස් නෑ. හරි. සමහර උදවිය නිරේ යනවා බරපතල අකුසල් රැස් කරලා. අකුසල් කරලා නිරේ යනවා. ඒ නිරේ යන්න එතකොට මේ විස්තර ධර්මයේ සඳහන් වෙනවා. අපිව ඉගෙන ගන්නවා. අපිට සමහරට ඒවා කතා. හැබැයි කතාවෙන් අපිට මතු කරගන්න දෙයක් තියෙනවා. මොකද්ද? මේ කර්මෙන් මම නිදහස් නෑ. ඒ සංචේතනාව, චේතනා, කර්ම, සංස්කාර ඒකින් මම නිදහස් නෑ.
මං හිතන්නේ ওই පැත්ත කල්පනා කරනවා කියලා. මතු කරලා දිය යුත්තේ පැත්ත. අර ප්‍රේතලෝකී කතාව නිරේ කතාව රස කරලා කියන එක නෙවෙයි. මතු කරලා දිය යුත්තේ ඒ කර්මයෙන් මම නිදහස් නෑ. ඒක මට ආහාරයක් විදිහට තියෙනවා නේද? ඒ කර්මය ආහාරයක් නේද? මොකටද? සම්භවේසී නං වානුක්කාය. නැවත උපතක් හැදෙන්න. එතකොට මෙන්න මේ ටිකයි අපි හොඳට අල්ලගත යුත්තේ මනෝ සංචේතනාවේ. එතකොට පින්වත්නි මේ චේතනාව එහෙම නැත්නම් සංස්කාරය කියන එක ඒක හරි ඒක ගොඩාක් මේ ධර්මයේ තියෙන විශේෂ දෙයක් සංස්කාර කියන එක. දැන් ඔබ බලන්නකෝ අර පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරන තැන්වල සංස්කාර කියන එක විස්තර කරලා තියෙන්නේ සංකතං අபிසංකරොන්ති තිකෝ තස්මා සංකාරාති උච්චති. සංකතය අபிසංස්කරණය කරනවා. මොකද්ද සංකතය? සංකතය අபிසංස්කරණය කරනවා සංස්කාර විසින්. මොකද සංකතය? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපය රූපයක් බවට පත් කරනවා. අபிසංස්කරණය කරනවා සංස්කාර. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. මේ කියන්නේ ටිකක් නුවණින් කල්පනා කරන්න ඕන පැත්තක් මෙතන තියෙන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපය කියන එක දැන් මෙන්න මෙහෙම ගන්නකෝ. දැන් ඔන්න ඉස්සල්ලා අපි අර සූත්‍රයම ගමු. මදුපිණ්ඩික සූත්‍රයම ගමු අපි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං. අසත් රූපයට නිසා විඥානය උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං. තින්නං සංගති පස්සෝ. ඒ තුන එකතු ස්පර්ශයයි. පස්සපච්චයා වේදනා. ඒ ස්පර්ශයෙන් සා විදීම හට ගන්නවා. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවද එය හඳුනා ගන්නවා. යං සංජානාති තං විතක්කේති. එතන තමයි විතරක තියෙන්නේ. යම් විතක්කේති තම් පපංචේති. ප්‍රපංච සම්බන්ධ වෙන්නේ එතන. තණ්හා මාන දිට්ඨි සම්බන්ධ වෙන්නේ එතන. එහෙනම් ඒ දක්වා ටික එහෙනම් ඇසට රූපයක ඡායාවක් ඇසී පතිත වෙනකොට පතිත වෙද්දී හරි ඒ කියන්නේ අවධානය යොමුනකොට විඥානය පහළ වෙනවා. එතන ක්ලේශ තවම සම්බන්ධ වෙලා නැහැ. කෙලෙස් සම්බන්ධ වෙලා නැහැ. එතන විඥානයේ පහළ වුණා කියලා කියන්නේ එතන විඥානය හටගත්තා කියලා කියන්නේ. එතන විඥානය හටගත්තා කියලා කියන්නේ ඒ විඥානයේ තුලින් දැනගන්නේ ඇසේ රූපේ ඡායාවක් එහෙම නැත්නම් වර්ණ සටහනක් පතිත වුණා කියලා විතරයි. ඒ විඥාණයෙන් දැනගන්නේ. එතන විඥානය කියන්නේ දැනගැනීමනේ. ඒ විඥාණයෙන් දැනගන්නේ රූප මාත්‍රයක් වර්ණ සටහනක් ඡායාවක් ඇසී පතිත වුණා කියලා විතරයි. එතන ඒ පතිත වුණු ඡායාවේ වර්ණ සටහනේ අපි ආසා කරන දේවල් හෝ එහෙම නැත්නම් අපි පිළිකුරු කරන දේවල් හෝ අපි වෛර කරන දේවල් හෝ එහෙම දෙයක් එතන වෙන් වෙලා නැහැ. දැන් ඔන්න එතකොට විඥානය හට ගන්නවා. අර දෙක නිසා
ඇසත් රූපයක් නිසා විඤ්ඤාණය හට ගන්නවා. ඒ විඤ්ඤාණය හටගත්ත කියන්නේ දැනගත්ත. මොකද්ද? ඇසේ වර්ණ සටහනක්, එමෙතන ඡායාවක්, එමෙතන රූපයක් පතිත වුණා. ආලෝකයක් පතිත වුණා. මේ තුනේ එකතු වූ ස්පර්ශයයි ඔන්න ස්පර්ශය හැදුනා. ස්පර්ශය හැදුනා. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. ඒ විඳීම වේදනා මාත්‍රයක් විතරයි. ඒ විඳීම වේදනා මාත්‍රයක් විතරයි. හඳුන ගන්නවා සංඥාවක් විතරයි. හඳුනගත්තේ මොකද්ද? වර්ණ සටහනක්, රූපයක්. ඒ රූපය එයාට සතර මහා ධාතුන්ගේ හටගත් රූපයක් විතරයි. හැබැයි ඔන්න එතනින් හඳුන ගන්න දේ ඔස්සේ ඔන්න විතරක හැදෙනවා. යන් සංජානාදි තම් විතක්කේති, විතරක හැදෙනවා. එයා නැවත හිතන්න පටන් ගන්නවා. විතරක හැදෙනවා. යම් විතක්කේති තම් පපංචේති, ඒ විතර්ක හැදෙන්නේ, විතර්ක කරන්නේ ප්‍රපංචත් එක්ක එකතු වෙලා. මොකද ප්‍රපංච? තණ්හා, ඔන්න මගේ කියලා. එතන ඒ විතර්කත් එක්ක එනවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ඉඩම, මේ මගේ ඇඳුම, මගේ වුණා නම් මේ මම ඉන්නවා, මේ මම. මේක පෙවුනේ කාටද? මට. මේක මම, මේ මම. ඊට පස්සේ දිට්ඨි, සක්කාය දිට්ඨි, මේ මගේ ආත්මය, මේ ටික මගේ, මට ඕන, මට ඕන විදිහට තමයි මේ ටික තියෙන්න ඕනේ. මට ඕන විදිහට මේ ටික තියෙන්න ඕනේ, මගේ ආත්මය. ඔන්න ඒ ටික සම්බන්ධ වුණා එතෙන්. එතන බලපෑම මොකද්ද? තණ්හා, මාන, දිට්ඨි. ඊට පස්සේ ඒක තවරනවා. මොකටද? පපංච සංඥා සංඛා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අර රූපයත් එක්ක තමන් දැකපු අර ඒ රූපයත් එක්ක අර ටික තවරනවා. මේකට මහා ලොකු වෙලාවක් යන්නේ. තමන් දැකපු රූපයත් එක්ක අර ටික ඈඳනවා. දැන් එයාට ඒ දැකපු රූපය මගේ, මම, මගේ ආත්මය. දැන් එයාට ඒ රූපය ඔස්සේ ආශාවල් ඇති කරගන්න පුළුවන්. දැන් එයාට ඒ රූපය ඔස්සේ තරහවල් ඇති කරගන්න පුළුවන්. දැන් එයාට ඒ රූපය ඔස්සේ ඉරිසියාවල් හටගන්න පුළුවන්. දැන් එයාට ඒ රූපය ඔස්සේ පලිගන්න හිතන්න පුළුවන්. හැම දෙයක්ම. එතකොට ඒකට පත් කරන්නේ ඇසින් දකින අර ඇසට යොමු වෙන අර වර්ණ සටහන, ඒ රූප මාත්‍රයේ ආලෝකය මෙන්න මේ විදිහට පත් කරන්නේ සංස්කාරහරහා. සංස්කාර වලින් ඒ කරලා දෙන්නේ. සංස්කරණය කරනවා. රූපං රූපත්තාය සංකතං අපි සංකරොන්ති. කනින් අහන ශබ්දයටත් මේ විදියමයි. නිකන් ශබ්ද මාත්‍රයක් මේ කනේ වදින්නේ. ඒකනේ දැන් අපි හිතමු දැන් මම ඉස්සරත් ඔබට කියලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් මට බයිනවා කියන්නකෝ. ඒතර ඔන්න මගේ කනේ ඒ ශබ්දේ වදිනවා. ඒ ශබ්දේ මගේ කනේ වදිනවා. මට මොනවා හරි මේ හොඳ වචනයක් කියලා බයිනවා කියන්නේ කවුරු හරි කෙනෙක්. හැබැයි මෙතන සුදු කෙනෙක් හිටියොත් එහෙම එයාගේ කනේ වදින්නේ තර ශබ්දෙමනේ. එයාගේ කනේ ගිහිලා වදින්නේ ඒ ශබ්දෙමනේ. හැබැයි එයාට හිතෙනවද මට බයිනවා කියලා? නෑනේ. එහෙනම් ඒ ශබ්දේ වදින එකේ වෙනසක් නෑනේ. කනේ ශබ්දේ වදින එකේ වෙනසක් නෑනේ. මගේ කනේ වදින්නේ ශබ්දෙමයි, අර සුදු මේ සුජාතේ කෙනාගේ කනේ වදින්නේ තේ ශබ්දෙමයි.
වදින එකේ වෙනසක් නැහැනේ. ඊට පස්සේ එයා ඒක කල්පනා කරන්න එපා. යම් සංජානාති තං විතක්කේති. එයා ඒක විතර කරනවානේ, කල්පනා කරනවානේ. ඒ කල්පනා කිරීමත් එක්කනේ ඒ විතර්ක කිරීමට සම්බන්ධ වෙනවනේ අර ටික තණ්හා මාන දිට්ටි. ආශ්‍රව ওই ටික සම්බන්ධ වෙනවනේ. ඒ සම්බන්ධ වීමත් එක්කනේ ගොඩනගා ගන්න අන්න අරයා මට බැන්නා. මේ වචනයෙන් කියන්නේ මට බැනපු එක. මේ වචنين මට බැන්නා. හරි. එතකොට ඒ ටික සම්බන්ධනේ එතනනේ. ඊට පස්සේනේ පුළුවන්නේ තතු පපංච සංඥා සංකා සමුදාචරි අතීතානාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤයේසු සබ්දේසු. අර සබ්දයත් එක්ක අර ප්‍රපංච සම්බන්ධ වෙනවා. තණ්හා මාන දිට්ඨි අපි සම්බන්ධ කරනවා ලස්සනට අරකට එක්ක. අර සබ්දයත් එක්ක. හරි. ඇසින් දකින්න රූපයත් තෝමයි, කනින් අහන ශබ්දයත් එහෙමයි. ඒතර මේ ඇසී හරහා හටගන්නේ මොකද්ද? රූපය. කන හරහා හටගන්නේ ඒත් රූපය. ශබ්ද රූපය. නාසයත් තෝමයි. නාසය හරහා තෝමයි. අපේ නාසයට යම් සුවඳක් එනවා. දැන් ඔන්න අපිට හිතන්නකෝ යම් සුවඳක් එනවා. ඒ සුවඳ මාත්‍රයක් මේ කනේ මේ නාසයේ මේ ගැටුණාට පස්සේ සමහරට ඒ සුවඳ මාත්‍ර මට ඔන්න අපිටම ඔන්න කැවුම් සුවඳක් එනවා. අපිටම කැවුම් සුවඳක් එනවා. ඒ කැවුම් සුවඳ මට සුවඳ දැනෙනකොට මම අඳුරගන්න මේ කැවුම් කියලා. දැන් මොකද වෙන්නේ? මට කැවුම් සිහි වෙනවා. කැවුම් කාපිව සිහි වෙනවා. අනාගතේ කැවුම් කන්න තියෙනවා නම් සිහි වෙනවා. තව මාසෙකින් මගුල් ගෙදරක් තියෙනවා කැවුම් කන්න පුළුවන්. ඔන්න සිහි වෙනවා. හරි. ඊට පස්සේ මම දැන් කැවුම් මට මතක් වෙනවනේ. හැබැයි සුදු జాතිය කවදාවත් කැවුම් සුවඳක් වැදිලත් නැති, කැවුම් කාලත් නැති, කැවුම්ක් අහලත් නැති සුදු జాතිය කියනවා. මෙයාගේ නාසෙත් අර සුවඳම වදිනවා. මෙයාට මතක් වෙනවද කැවුම්? නෑනේ. එයාට අපි කියලා දෙනවා. මෙන්න මේ සුවඳ තියෙන්නේ මේ වගේ කැවුම් වල කියලා එයාට කන්න දෙනවා ඊට පස්සේ. දැන් එයාට අර සුවඳ වදිනකොට ඊට පස්සේ ඔන්න කැවුම් මතක් වෙනවා. එහෙනම් සුවඳ වැදීම තුලම වැදුණු මාත්‍රයෙන්ම ඒ කැවුම කියන එක ඒ සුවඳේ නෑ. ඒක හදාගන්නේ මෙහෙනේ අපි. නේ? අපි තුල තියෙන ආශ්‍රවත් එක්ක තණ්හා මාන දින මේවා සම්බන්ධ වෙලානේ අනිට එක හැදෙන්නේ. ඒක හැදෙන්නේ. ඉතින් මේ හදන කාර්යය සිදු කරන්නේ මොකෙන්ද? දැන් මෙතන නාසය තුල නාසෙත් හැදෙනවා රූපය. රූපාදානේ. දිවෙත් රූපය හැදෙනවා. කයෙත් රූපය හැදෙනවා. මනසෙත් රූපය හැදෙනවා. රූපං රූපත්තාය සංකතං අபிසංගරොන්ති. අර ඒ ඇසේ පතිතනකොට ආලෝකය එමත්තන් අර වර්ණ සටහන රූපේ ඡායාව ඇසේ වදිනකොට ඒක ඒ රූපයක් කරලා දෙන්නේ. එමත්තන් අපි හිතමු ඔන්න එනවා මම ඊට ඉස්සෙල්ලා ඔබට මතකද මම කිව්වා විදර්ශනා ධර්ම දේශනා මාලාවේදී මම කිව්වා ඔබට අර මට වෙච්ච සිද්ධියක් ගැන. අර ගාල්ලේ අපේ යාළුවෙකුගේ ගෙදරක සිදුවෙච්ච සිදුවීමක් ගැන. ඒ අර පිටරටට දුන්නු ඒ ළමයා ආපහු අම්මා හොයාගෙන ඇවිල්ලා අම්මත් අර හෝටලෙම වැඩ කරනවා. හරි. ඒ පිටරටේ ළමයා අම්මා හොයාගෙන එනවා ලංකාවට. ලංකාවට ඇවිල්ලා ඒ ළමයා නවතින්නේ උණුවටන පැත්තේ හෝටලයක. දැන් මේ ළමයා දැකලා නැහැ පුංචි කාලේ මේ ළමයා දීලා තියෙන පිටරටට. හරි. එතකොට මේ ළමයා දැකලා නැහැ අම්මාව කවදාවත්. ඒ අම්මා හොයාගෙන තමයි මේ එන්නේ. දැන් මේ ළමයා දන්නේ නැහැ අම්මා. අම්මා මේ ළමයා පුංචි කාලේ ඉපදුලා තිබෙන්නේ උණුවටන ගාල්ලේ කියලා මේ ළමයා දැනගෙන ඉන්නවා. උණුවටන කිට්ටුව කියලා දැනගෙන ඉන්නවා. හැබැයි අම්මා දන්නේ නැහැ. අම්මා කවදාවත් දැකලා නැහැ. හරි. දැන් මේ ළමයා ඇවිල්ලා අම්මා හොයන්න ඇවිල්ලා ලංකාවට උණුවටන පැත්තේ හෝටලයක නවතිනවා.
මේ හෝටලේ මේ කාමර පිරිසිදු කරන කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව අර හෝටලේ අර කාමර පිරිසිදු කරනවා. මේ ළමයාත් ඒ කාමරේ ඉන්නවා. හැබැයි දවස් කීපයකට පස්සේ තමයි දැනගන්නේ මේ හෝටලේ පිරිසිදු කරන අර දුප්පත් කාන්තාව තමන්ගේ අම්මා කියලා. මේ මගේ යාළුවෙකුට සිදුවිච්ච දෙයක්. මේ යාළුවගේ පවුලක සිදුවිච්ච දෙයක්. එතකොට ඒ ළමයා ඒ දුව දවස් ගාණක් අර අම්මගේ පින්තූරේ දැකලානේ. අම්මව දැකලා. හැබැයි අම්මා දැක්කද? නැහැ. රූපයක් දැක්කා. අම්මා දැක්කේ නැහැ. ඒ අම්මත් තමන්ගේ දුව දවස් ගාණක් දැකලා දුවේ කාමරෙත් පිරිසිදු කරලා. හැබැයි දුව දැක්කද? නැහැ. නේ? එහෙනම් අර ඒ අම්මා දුවට මේ මගේ අම්මා කියලා, අම්මට මේ මගේ දුව කියලා ඒව රූප හදලා දෙන්නේ සංස්කාර. මේ පොඩි උදාහරණයක් මම කිව්වේ. ඔක ඕලාරික උදාහරණයක්. ඔකට නම් මේක හරි සියුම්. ඔකට නම් මේක හරි සියුම්. රූපං රූපත්තාය සංකතං අபிසංකරಂತಿ සංස්කාර විසින් හදලා දෙන්නේ. කර්ම හදන්නේ උතන. ඇසට වර්ණ සටහනක් වැදුණු පමණින් කර්ම හැදෙන්නේ නැහැ. කනට ශබ්ද මාත්‍රයක් වැදුණු පමණින් කර්ම හැදෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ මාත්‍රයක් වැදුණු පමණින් කර්ම හැදෙන්නේ නැහැ. එහෙම හැදෙන්නේ නැහැ. එහෙනම් ඒවත් එක්ක කෙලෙස් තණ්හාව සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වීම වෙන්නේ අන්න අතන. එහෙනම් ඒ ටික හදලා දෙන්නේ සංස්කාර චේතනා, මනෝ සංචේතනාව. ඔන්න ආපහු උපතකට ඔතනින් ඇසින් රූපේ දකින්නකොට ඔය ටික සිදු වෙලා කර්ම හැදෙනවා ආපහු භවයකට. කනින් ශබ්දය අහනකොට ඔය ටික සිද්ධ වෙලා ආපහු කර්ම හැදෙනවා තව භවයකට. බුදුරජාණන් දේශනා කරන්න කොහොමද? නතර කරන්න පුළුවන් නම් ඔතන දැක්කොත් දැක්කා විතරයි. කර්ම හැදෙන්නේ නැති විදිහට නතර කරන්න පුළුවන් නම් ඒකේ නැසින් රූප දකින්න එපා කියන එකද? නෑනේ. දකින්න එපා කියන එක නෙවෙයි. යථාර්ථය. යථාර්ථවාදීව දකින්න පුළුවන් නම්. යථාභූත ඥානයේ පහළ වුණොත් යථාභූතව දකින්න පුළුවන් නම් අර විතර්ක කරලා ප්‍රපංචත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රපංච නැහැ. තණ්හා මාන දිට්ඨි නැහැ. තණ්හාව නිරුද්ධ නම්, මානිය නිරුද්ධ නම්, දිට්ඨි නිරුද්ධ නම්, ඇසේ ආලෝකයේ වදින එක නතර වෙන්නේ නැහැ. ඇසින් රූපේ දකින්න එක නතර වෙන්නේ නැහැ. විඳීම නතර වෙන්නේත් නැහැ. හඳුන ගැනීම නතර වෙන්නේත් නැහැ. හැබැයි තණ්හා නැහැ. මාන නැහැ, දිට්ඨි නැහැ, ප්‍රපංච නැහැ. නිස්ප්‍රපංචයි කියලා කියන්නේ රහතන් වහන්සේ. නිස්ප්‍රපංචයි. එහෙනම් කර්ම හැදෙන්නේ නැහැ. කම්මක්ඛයයි. කර්ම හැදෙන්නේ නැහැ. සංස්කාරය නිරුද්ධයි. චේතනාව නිරුද්ධයි. චේතනාව නැවත ආහාරයක් පිණිස පවතින්නේ නැහැ. මනෝ සංචේතනාව ආහාරයක් නෙවෙයි. ආහාර නැහැ. එහෙනම් ඔන්න රූපං රූපත්ථය සංකතං අபிසංකරಂತಿ. රූපය රූපයක් පිණිස විශේෂයෙන් හදනවා සංස්කාර විසින්. වේදනං වේදනත්ථය සංකතං අபிසංකරಂತಿ. අපිට විඳීම මාත්‍රයෙන් නතර වෙන්නේ අපි. හරි? විඳීම අපි හඳුනගන්නේ විඳීම මාත්‍රයෙන් නෙවෙයි, සැපක් වශයෙන්, දුකක් වශයෙන්. එතකොට ඒ විඳීම අපි හැම වෙලාවෙම රූපයට ඇදෙනවා. අපි පුරුදුලා ඉන්නේ විඳීම
විඳීම් මාත්‍රයෙන් නතර කරන්නේ නැතුව විඳීම රූපයත් එක්ක ඈඳන්න. ඇසින් දකින රූපයත් එක්ක විඳීම අපි ඈඳනවා. කනින් අහන ශබ්දයත් එක්ක විඳීම ඈඳනවා. නාසයට දැනෙන ගඳ සුවඳත් එක්ක විඳීම ඈඳනවා අපි සම්බන්ධ කරනවා. දිව දැනෙන රසයත් එක්ක විඳීම සම්බන්ධ කරනවා. විඳීම් මාත්‍රයෙන් නතර වෙන්නේ. අර සම්බන්ධ කරන නිසා අපි සැප විඳීමක් විඳිනකොට සැප විඳීම මාත්‍රයෙන් ඒක නතර වෙන්නේ. ඒ සැප විඳීම ලැබුණු දේත් එක්ක අපි සම්බන්ධ කරනවා. එහෙනම් ඒ සැප විඳීම තිබුණේ ඒක ලැබුණේ අපි හිතනවා ඒ සැප විඳීම ලැබුණේ ඇසින් දැකපු අහවල් මල නිසා. අහවලා නිසා. අහවල් රූපේ නිසා. අහවල් ශබ්දේ නිසා. අර සින්දුවෙන් තමයි මට මේ සැපේ ලැබුණේ. අර කතාවෙන් තමයි මට සැපේ ලැබුණේ. අන්න අපි අවරවත් එක්ක සම්බන්ධ කරනවා. නමුත් ඒ සැපේ ලැබෙන්නේ ඒ කතාවෙන් නෙමෙයි. එහෙනම් ඒ කතාවේ නම් සැපේ තියෙන්නේ. ඒ සැප විඳීම තියෙන්නේ කතාවේ නම්. ඒ සැප විඳීම තියෙන්නේ සින්දුවේ නම්. සැප විඳීම තියෙන්නේ රූපේ නම්. ඒ රූපේ දකින හැමෝටම මේ සැප විඳීම ලැබෙන්න ඕනි. නෑ. ඒ සින්දු අහන හැමෝටම මේ සැප විඳීම ලැබෙන්න ඕනි. අර සින්දුවේ නම් සැප විඳීම තියෙන්නේ නෑ. ඒ කතාව බලන හැමෝටම මේ සැප විඳීම තියෙන්න ඕනේ නෑ. අම්මා දැකීමෙන් නම් මට සැප විඳීම තියෙන්නේ. අම්මා දකින හැමෝටම මගේ අම්මා දකින හැමෝටම මේ සැප විඳීම තියෙන්න ඕනේ නෑ. නමුත් අපි සැප විඳීම මාත්‍රයෙන් නතර කරන්නේ නැතුව රූපයත් එක්ක ඈඳෙනවා. එතකොට මේ සැප විඳීම රූපයත් එක්ක ඈඳලා ඒ සැප විඳීම මාත්‍රයෙන් ඔබට ඔසවලා තියන්නේ සංස්කාර විසින්. අර සැප විඳීම මාත්‍රයෙන් නතර වුණොත් අපිට කෙලෙස් එක්ක දුවන්නේ අපි. ඒ සැප විඳීම මාත්‍රයෙන් නතර කළොත් අර රූප හොයාගෙන දුවන්න අපිට දුවන්නේ නැහැ. රූප හොයාගෙන. ඒ ශබ්ද හොයාගෙන දුවන්නේ නැහැ. දුක් විඳීම මාත්‍රයෙන් නතර වුණොත් ඒ දුක් විඳීම ආපු ඒ ශබ්දත් එක්ක ඒ දුක් විඳීම ආපු ඒ රූපත් එක්ක අපි ගැටෙන්නේ. නමුත් අපි එතන නතර වෙන්නේ. එහෙනම් ඒ සැප විඳීම ආපහු කර්ම හැදෙන්න ඒ සැප විඳීම හදලා දෙනවා අපිට. සංස්කාර විසින්. වේදනත්තාය සංකතං අපි සංකරොන්ති. හැම වෙලාවෙම විදීම රූපයත් එක්ක ඈඳෙනවා. ඇසින් දකින රූපයත් එක්ක ඈඳෙනවා. කනින් අහන ශබ්ද රූපයත් එක්ක ඈඳෙනවා. නාසයේ දැනෙන ගඳ සුවඳ රූපයත් එක්ක ඈඳෙනවා. අර සැප විදීම. වේදනත්තාය සංකතං අපි සංකරොන්ති. තස්මා සංඛාරාත් උච්චති. ඒ සංස්කාර විසින්. චේතනාව විසින්. මනෝ සංචේතනාව විසින්. එතන තමයි කර්ම හැදෙන්නේ. සංඥාවත් එහෙමයි. සංඥාවත් පින්වත්නි. ඒ සංඥාව අපි සංඥා මාත්‍රයෙන් නතර වෙන්නේ. හරි? සංඥා මාත්‍රයෙන් ඒ සංඥාව නතර වෙලා නැහැ. සංඥාව අපි නැවත අර රූපයත් එක්ක ඈඳලා අර විතර්ක වලින් කරන්නේ ඒක. යන් සංජානාදි තම් විතක්කේති. අර විතර්ක වලින් කරන්නේ අර සංඥා මාත්‍රය අර රූපයත් එක්ක ඈඳෙන එක. ඇසින් දකින රූපයත් එක්ක ඈඳෙන එක. ශබ්දයත් එක්ක ඈඳෙන එක. ඊට පස්සේ ඒව තමයි කල්පනා කරන්නේ. අහවල් මේක ඔන්න දැන් මේ අම්මා. දැන් මේ ඉන්නේ තාත්තා. දැන් මේ ඉන්නේ අහවලා මෙහෙමයි. මට මෙහෙම කළා. මට මෙහෙම කිව්වා. මේ තමයි විතරක. අර හඳුනාගත්තු දේ හඳුනා ගැනීම අපිට කර්ම හදන්න අරවත් එක්ක ඈඳෙන්න දෙනවා. මොකෙන්ද කරන්නේ?
සංඥන් සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංඛාරා සංඛාරත්තාය සංකතං අபிසංකරොන්ති. සංස්කාරයත් නැවත ඒකින් සංස්කාරයෙන් හැදෙනවා. දිගින් දිගට සංස්කාරය හද දෙනවා. ඒ කරන්නේ සංස්කාර වලින්. විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරොන්ති. දැනගත්තු දේ රූපයත් එක්ක ඇඳෙනවා. දැනගත්තු දේ සත්‍යයත් එක්ක ඇඳෙනවා. දැනගත්තු දේ ගඳ සුවඳත් එක්ක ඇඳෙනවා. නැත්තම් දැනගත්තේ රූප මාත්‍රයක් කියලා විතරයි. දැනගත්තේ ශබ්ද මාත්‍රයක් කියලා විතරයි. නමුත් ඒ රූප මාත්‍රයක් වර්ණ සටහනක් කියලා දැනගත්තු දේ රූපයත් එක්ක ඇඳෙනවා. ශබ්ද මාත්‍රයක් කියලා දැනගත්තු විඤ්ඤාණයෙන් දැනගත්තු දේ නැවත ශබ්ද මාත්‍රෙන් නතර කරන්නේ නැතුව ඒ ශබ්දයේ ඔස්සේ ආපහු අපි ගොඩක් විතර්ක කර ශබ්දය ගැන හිතන්න පුළුවන් අපිට. අර දැනගත්තු දේ දැනගත්තෙන් නතර කරන්නේ. ඒ කරන්නේ සංස්කාර විසින්. ඒක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ. චිත්‍රපටයකුණත් එහෙමනේ. නාට්‍යකුණත් එහෙමනේ. නේ? සංස්කරණයක් කරනවනේ. සංස්කාරක විසින් කරන්නේ. එහෙනම් පින්වත් මෙන්න මනෝ සංචේතන මේ හැම තැනකින්ම අතනින් නතර වුණොත් හරි. නතර වෙන්නේ නැතුව ආපහු මේවා අර රූපන් රූපත්තය වේදනම් වේදනත්තය උතන තමයි කර්ම හැදී යන්නේ. අන්න කර්ම හැදී යනවා. නැවත උපතක් පිණිස මේ ටික සකස් කරලා දෙනවා. ඔන්න ආහාරය. මනෝ සංචේතන ආහාරය. හරි මනෝ සංචේතන ආහාරය කියන්නේ ඔකට. එතන මේ ඔන්න එහෙනම් අපි දැන් කබලින්කාර ආහාර ගැන කතා කරා. ස්පර්ශ ආහාර ගැන කතා කරා. මනෝ සංචේතන ආහාරය ගැන කතා කරා. මනෝ සංචේතන ආහාරය එතකොට පෙර සංසාරේ කරපු කර්මයක් තමයි මේ අපි මේ අසකරණාසී දිවකය මනස හසුරුනවා කියලා කියන්නේ. ඒතර එතනත් බලපෑවේ කර්මය. මේ ටික හසුරුවද්දී අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, තණ්හා මාන දිට්ඨි නිසා ආපහු කර්ම හදනවා. භවය හදනවා. ආපහු උපතක් හතර දෙනවා. උපතකට ආහාර මෙතන හැදෙනවා. ආහාර නිසා අර මේ චේතනාව ආහාරයක් බවට පත් වෙනවා. නැවත උපතකට. ඔන්න මනෝ සංචේතනාව කර්ම හැදෙනවා. පින්වත්නි මේ මනෝ සංචේතනාව කර්මය හැමතැන් සංස්කාර මේවා කොයිතරම් භයානකද කියලා කියන්නේ. සසරේ අපි විඳපු දුක. සසරේ විඳපු දුක අපිට සිහි කරගන්න පුළුවන් නම් ඒ සසරේ දුක හදා දුන්නේ මේ චේතනාවෙන්නේ. මනෝ සංචේතනාවෙන්නේ. දැන් මේ මනුස්ස ලෝකේ ඉපදලා මිනිස්සු විඳින දුක අපිට අවබෝධයෙන් දකින්න පුළුවන් නම් ඒ දුක හදලා දුන්නේ මනෝ සංචේතනාවෙන්නේ. ඔය මනෝ සංචේතනාවෙන් ඒ දුක එකකින් මම නිදහස් නෑනේ. නිර්සත්ත්ව විඳින දුක අවබෝධයෙන් අපිට මේ තේරුම් ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ කර්මයෙන් ඒක හැදුනේ මනෝ සංචේතනාවනේ. ප්‍රේත ලෝකයේ ප්‍රේතයන් විඳින දුක, තිරිසන් ලෝකයේ තිරිසන් සත්ත්ව විඳින දුක කර්මයෙන් විසින් හදලා දෙන්නේ. මනෝ සංචේතනාවෙන්නේ. දිව්‍ය ලෝකයේ දෙවිවරු විඳින සැප ඒවත් කර්මයෙන් හැදින්නේ. හැබැයි ඒ සැප බුදුරජාණන් වහන්සේ ඒක මේ අපිට සැප දුක කියලා වෙන් කරන තැනදී සැප කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ ඒවත් දැම්මේ දුකටමයි. හරි බුදුරජාණන් වහන්සේ කොයිලාවකවත් සංස්කාර කියන එක සැපකට දැම්මේ නැහැ. සංස්කාර පුඤ්ඤාභි සංකාරයි අපුඤ්ඤාභි සංකාරයි ඔක්කොම දැම්මේ බුදුරජාණන් වහන්සේ දුකට. සංස්කාර කියන්නේ දුක. රූප වේදනා සංඥා සංකාර පංච උපාදානස්කන්ධයම දුකයි. එතන ආයේ පුඤ්ඤාභි සංකාර කියලා සැපට දැම්මේ නැහැ. පිනක් කරගෙන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනාට ඒකත් දැම්මේ බුදුරජාණන් වහන්සේ දුකටමයි.
එහෙනම් මනෝ සංචේතනාව දුකමයි. මනෝ සංචේතන ආහාරය දුකමයි. ඊළඟට විඥානාහාරය. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. විඥානය එතකොට අපි සාමාන්‍යයෙන් විඥාන ආකාර 6ක් ගැන අපි ඉගෙන ගන්නවා. හරි විඥානීය ආකාර 6ක් ගැන ඉගෙන ගන්නවා. ඒ තමයි චක්කු විඥානය, ඇසේ හටගන්න විඥානය, සෝත විඥානය, කනේ හටගන්න විඥානය, ගාහන විඥානය, නාසයේ හටගන්න විඥානය. ඊට පස්සේ ජීවහා විඥානය, දිවේ හටගන්න විඥානය, කාය විඥානය, කයේ හටගන්න විඥානය, මනසේ හටගන්න මනෝ විඥානය. මේ විඥානී ආකාර 6. හරි. එතකොට මේ විඥානීය ආහාරයක්. විඥානීය ආහාරයක්. එතකොට දැන් මව් කුසක පිළිසිඳ ගත්තා කියලා කියන්නේ මේ ජීවිතේ මොකද්ද? ඇවිල්ලා මව් කුසට බැසගත්තේ විඥානයක් නේ. හරි. මව් කුසට බැසගත්තේ විඥානයක්. ඒතර විඥානීය මව් කුසට බැස ගන්නකම් මේ සත්‍යෙක් හැදෙන්නේ නැහැ. සත්‍යෙක් හැදෙන්නේ නැහැ. එහෙනම් උපන් සත්‍යයේ පැවැත්මට ආහාරය විඥානය. මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව් කුසට බැසගෙන මව් කුසේ ටික කාලයක් අර දරුවා වැඩිලා විඥානේ චුත වුණොත්, මව් කුසින් විඥානේ චුත වුණොත් එහෙම දරුවා වැඩෙනවද කියලා අහනවා. නාම රූප වැඩෙනවද කියලා අහනවා. වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ පැවැත්ම ඉවරයි. විඥානේ චුත වුණොත් පැවැත්ම ඉවරයි. ඊට පස්සේ දරුවා මව් කුසින් බිහි වුණාට පස්සේ අර චූටි දරුවගේ විඥානේ චුත වුණොත්, ඒ කියන්නේ විඥාන චුත වෙන කියන්නේ මැරෙනවා. මැරුණොත් එහෙම නැවත හැදෙනවද කියලා අහනවා. නාම රූප වැඩෙනවද කියලා අහනවා. වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ හටගත් සත්‍යයන්ට පැවැත්මට විඥානීය ආහාරයක්. විඥානීය ආහාරයක්. ඊළඟට බලන්නකෝ. අපි මේ සත්‍යය පවතිනවා කියන්නේ මොකද්ද? මේ ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ ඇසින් රූප බලනවා කියන එක. අපි ඉස්සරත් ඒක කතා කළා. ඇසින් රූපය දකින්න ඔබ ඇස් දෙක කොච්චර අරගෙන හිටියත්, ඇස් දෙක ඉස්සරහා කොච්චර රූප තිබුණත් ඒ හැම රූපයක් ඔස්සේම විඥානයේ පහළ වෙන්නේ නැහැ. ඒ හැම රූපයක්ම අපි දකින්නේ නැහැ. මානසිකාරයේ යොමු වෙන රූපයේ ඔස්සේ ඒ රූපයට අදාළ විඥානය ඇසී පිහිටන්න ඕනේ. ඇසේ විඥානය පිහිටියොත් තමයි ස්පර්ශය හැදෙන්නේ. ඒ තමයි රූපේ දැක්ක කියලා කියන්නේ. එහෙනම් විඥානය ඕනෙමයි රූපේ දකින්න. ඒ රූපයේ දැන් ඇසට රූපයක් යොමු විලා ඒ රූපයේ දැක්ක කියන්නේ එතන මොකද? ඇස හැදුනා. එහෙනම් ඇස හැදෙන්න විඥානය ඕනමයි. ඇස නම් වූ ආයතනෙ හැදෙන්න විඥානය ඕනමයි. රූපේ නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනමයි. කන නම් වූ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්න විඥානය ඕනමයි. ශබ්ද නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනමයි. නාසය නම් වූ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්න විඥානය ඕනමයි. ගන්ධ සුවඳ නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. දිව නම් වූ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. රසය නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. කය නම් වූ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. පහස නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. මනස නම් වූ ආධ්‍යාත්මික ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. අරමුණු නම් වූ බාහිර ආයතනෙ හැදෙන්න විඥානය ඕනෙමයි. විඥානේ නැත්තම් ඇසකුත් නැහැ, කනකුත් නැහැ, නාසයකුත් නැහැ, දිවකුත් නැහැ, කයකුත් නැහැ, මනසකුත් නැහැ. ආධ්‍යාත්මික ආයතන නැහැ. විඥානේ නැත්තම් රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ,
රසත් නෑ, පහසත් නෑ, අරමුණුත් නෑ, බාහිර ආයතනත් නෑ. හරි. එහෙනම් විඥානේ නැත්තම් පින්වත්නි, විඥානේ හටගත්තේ නැත්තම් ලෝකය නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ලෝකයේ කියනවා, ලෝකය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නානේ, චක්කුංචේව රූපාච, අසත් රූපයත්, සෝතංචේව සද්දාච, කන ශබ්දයත්, ගානංචේව ගන්ධාච, නාසයත් ගඳ සුවඳත්, ජීවහාචේව රසාච, දිවත් රසයත්, කායෝචේව පොට්ටබ්බාච, කයත් පහසත්, මනෝචේව ධම්මාච, මනසත් ධර්මයත්. ඔය තමයි ලෝකය. එහෙනම් ඇසයි රූපයයි හැදින්නේ විඥාණයෙන්. නැත්නම් ඇස නම් වූ ආයතනයක් නැහැ. රූප නම් වූ ආයතනක් නැහැ. විඥාණය. එහෙනම් මේ ඇසෙන් රූප දකින්නවා කියන්නේ, කනෙන් ශබ්ද අහනවා කියන්නේ, මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය කියන්නේ මේ ජීවිතේ. එහෙනම් මේ ජීවිතයේ සත්‍යයේ පැවැත්ම විඥානියත් එක්ක තීරණය වෙනවා. එහෙනම් ඒ පැවැත්මට ආහාරය විඥානය. පැවැත්මට විඥානය ආහාරයක්. හැබැයි පැවැත්මට විඥානීය ආහාරයක් විතරක් නෙමෙයි. එතන නතර මේ පැවැත්ම මේ ජීවිතෙන් නතර වෙන්නේ නැති. ඒකට බලපාන්නෙත් විඥානය. මේ ජීවිතය අපි හසුරුවද්දී කර්ම රැස් වෙනවා. හරි. චේතනාව හැදෙනවා. සංස්කාර හැදෙනවා. කර්ම හැදෙනවා. හරි. එතකොට ඒ කර්ම සංස්කාර චේතනාව හැදෙනවා කියන්නේ මොකද්ද හැදෙන්නේ? කුඹුර. කම්මං කිත්තං. කුඹුර හැදෙනවා. කුඹුර හැදුනාට බීජ හටගන්නේ නැහැ. ගහක් හැදෙන්නේ නැහැ, පැලයක් හැදෙන්නේ නැහැ. කුඹුර හැදුනට මොකක්ද ඕනේ? බීජය ඕනේ. බීජය කුඹුරේ වැටෙන්න ඕනේ. බීජය කුඹුරට දාන්න ඕනේ. බීජය මොකද්ද? විඥානම් බීජං. විඥානේ නම් වූ බීජය තියෙන්න ඕනේ. ඒ විඥානේ නම් වූ බීජය කුඹුරට වැටිලා තණ්හාව කියන ජලය තෙත්තුනාට පස්සේ, ජලයෙන් තෙත්තුනාට පස්සේ ඔන්න පෙළවෙනවා. මේ ජීවිතයේ කර්ම හැදෙනවා. කර්ම හැදෙනවා කියන්නේ චේතනාව සකස් වෙලා කර්ම හැදෙන්නේ. ඔන්න කුඹුර හැදෙනවා. මේ ජීවිතේ පැවැත්ම අවසන් වෙනකොට, මේ ජීවිතයේ ආයුෂ ටික අවසන් වෙනකොට, පැවැත්ම අවසන් වෙනකොට භව ගමන අවසන් නැහැ. ගමන ඉවර නැහැ. ඇයි? ආයමත් කුඹුරක් හැදිලා විඥාණය, මෙතනින් චුත වෙන විඥාණය ආපහු කුඹුරකයි හැදෙන්නේ. කුඹුරකටයි වැටෙන්නේ. මේ ජීවිතයේ අපි මේ ඇස කන නාසය දිවකය මනස හසුරුවද්දී චේතනාත්මකව හැදෙන කර්මයෙන් කුඹුර හැදිලා තියෙන්නේ නිරේ නම්. කුඹුර හැදිලා තියෙන්නේ නිරේ නම් මෙහෙන් චුත වෙනකොටම විඥානය අතන සකස් වෙනවා. මේ විඥානේ යනවා නෙමෙයි. මේ ජීවිතයේ මේ විඥානේ මේ ජීවිතෙත් දිගින් දිගට පවතින විඥානයක් නැහෙනේ. සකස් වෙන විඥානයක් තියෙනවා මිසක්. හරි. දිගින් දිගට පවතින විඥානයක් නැහෙනේ. නාම රූප වලින් හැදෙන විඥානයක් තියෙනවා මිසක්. හරි. විඥානය දිගින් දිගට පවතින්නේ නැහැ. දිගින් දිගට එකම විඥානයක් නැහැ. නාම රූප වලින් විඥානය හැදෙන්නේ. හැදෙනවා විඥානය. එතකොට මේ ජීවිතේ චුත වෙනකොට ආපෝ කුඹුර හැදලා තියෙන නිරේ නම් ඔන්න විඥානය එතන සකස් වෙනවා.
මේ ජීවිතය අපි කරන කර්මත් එක්ක සංසාරේපු කර්මත් එක්ක සංසාරේ කරපු කර්මත් එක්ක කුඹුර හැදුනේ තිරිසන් ලෝකේ නම් මෙහින් චුත වෙනකොටම තිරිසන් එතන විඥානය ඔන්න හැදෙනවා. දැන් එතන ගහ. දැන් එතන පැලේ. එතන උපත. සංසාරේ කරපු කර්මයි මේ ජීවිතී කර්මත් එක්ක කුඹුර හැදුනේ പ്രേත ලෝකයක නම් මෙහින් චුත වෙනකොට ඔන්න විඥානය එතන හැදෙනවා. සංසාරේ කරපු කර්මත් එක්ක ඒ වගේ මේ ජීවිතේ කරන කර්මත් එක්ක අපේ කුඹුර හැදෙන්නේ මනුස්ස ලෝකේ නම් දිව්‍ය ලෝකයක නම් ඔන්න එතන කුඹුර අන්න විඥානේ බීජය එතන හැට ගන්නවා පැලවෙනවා ආපහු උපතක් ආපහු උපතක් මොකද්ද බලපෑවේ ආහාරය උනේ විඥානේ බලන්නකො ලස්සනට මේ ටික යන විදිය නේ ආහාර ගැන එතකොට මේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා එදා ඒ සෝපාක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනකොට සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා මේ ආහාරේ ආහාර හතරේම මේ පුළුල් අර්ථයෙන් උත්තර දෙන්න ඇත්තේ. ඇයි ඒ ප්‍රශ්න වලට උත්තරේ ප්‍රශ්න 10ට උත්තර දීලා ඉවරෙනකොට සෝපාක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමකටපත් වෙලා. දැන් සමහර කට්ටිය කෑම ගැන ඔය මොනවා හරි අපි කෑම මේ කෑම පොඩ්ඩක් ඉතින් ඔක ඉවසලා ඉන්න ඉතින් ආහාර සම්බන්ධයෙන් මොනවා හරි අවවාදයක් දෙනකොට දැන් කෑම ටිකක් අපි තුන් මේ ඔන්න මේ දවස්වල කොරෝනා. හරි මේ දවස්වල කොරෝනානේ. ඒතර කොරෝනාත් එක්ක දැන් ඉන්න කෑම බීම හිගයි. කෑම බීම හිගි වෙලා සමහරට කඩවල් වහනවා ලොක්ඩවුන් කරනවා නේ. කෑම බීම හිගයි. සමහරට අවවාදයක් කරනකොට ඉතින් ඔය තියෙන දෙයක් මොනවා හරි චුට්ටක් ඔය මේ ජීවිතේ බේරගන්න මොනවා හරි මුං ඇට දෙයක් ටිකක් හරි කමන්නේ තම්බගෙන කාලා මේ ජීවිතේ බේරගන්න කියලා අවවාදයක් කරද්දි සමහර කට්ටිය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා. කෑමනේ ප්‍රධාන. කන දේනේ ප්‍රධාන කියලා මේ හිස් ලෝකේ උදවිය අර ඒ තරම් ගැඹුරින් දේශනා කරපු ඒ දහම් පදය මේ හිස් පුතඥයන්ගේ වචනයක් බවට පත් කරගන්නවා කන්න තියෙන කෑදරකමට. කන්න තියෙන කෑදරකමට බුදුරජාණන් වහන්සේ දේශනා කළු කෑම තමයි ප්‍රධාන. ලෝකේ හැමෝටම ප්‍රධාන දේ කෑම. ඒ නිසා කාපල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ හිම දෙයක් මේ දේශනා කළේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා. බලන්නකෝ. කබලින්කාර ආහාරය හටගත්තු සත්‍යයේ පැවැත්මටත් නැවත සත්‍යය හටගන්නත් කබලින්කාර ආහාරය උපකාර වන විදිහ නෙමේ තියෙන්නේ. හටගත්තු සත්‍යයේ පැවැත්ම පිළිසත් නැවත සත්‍යයට හටගන්නත් ස්පර්ශ ආහාරයේ හේතු වෙන විදිහනේ තියෙන්නේ. හටගත්තු සත්‍යයේ පැවැත්මටත් නැවත සත්‍යය හටගන්නත් චේතනා මනෝ සංචේතනාව එහෙම නැත්නම් සංස්කාරය එහෙම නැත්නම් කර්මය බලපාන විදිහ නෙමේ තියෙන්නේ. හටගත්තු සත්‍යයේ පැවැත්මටත් නැවත සත්‍යය හටගන්නත් විඥානය නම් වූ ආහාරය බලපාන විදිහ නෙමේ තියෙන්නේ. මනෝ සංචේතන ආහාරය බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළේ ගිනි අඟුරු වලකට. යම්කිසි පුරුෂයෙක් ශක්තිමත් පුරුෂයන් දෙන්නෙක් විසින් ඇදගෙන එනවා ගිනි අඟුරු වලකට දාන්න. ඒතර ගිනි අඟුරු වලට දාන්න ඇදගෙන එනකොට අර පුරුෂයා සිතිනුත් කයමුත් එයින් බේරෙන්න යම් වේරියක් දරනවාද? එයින් බේරෙන්න ගිනි අඟුරු වලට ඇදලා දානකින් බේරෙන්න යම් උත්සාහයක් දරනවාද? බුදුරජාණන් දේශනා කළා මනෝ සංචේතන ආහාරය ගැන එහෙම දකින්න. ඇයි ඊතරම් භයානකයි. ගිනි අඟුරු වලකට වැටෙනවා හා සමානයි මනෝ සංචේතන ආහාරය. චේතනාව, කර්මය, සංස්කාරය. මනෝ සංචේතනාව. විඥාන ආහාරයට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. විඥානීය සාමාන්‍යයෙන් විඥානීය ආහාරයක් විදිහට කතා කරන්නේ නැති හැමතැනකම විඥාණයට බුදුරජාණන් දේශනා කළේ මායාකාරයක් වගේ කියලා. මායාකාරයක් වගේ විඥානය කියලා. නමුත් ආහාරයක් විදිහට කතා කරනකොට විඥාණයට බුදුරජාණන් වහන්සේ මායාකාරයක් කියන උපමාව දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාව දේශනා කළා ඔන්න හොරෙක් ඉන්නවා.
මේ සොරා රාජපුරුෂයන් විසින් අල්ලගන්නවා. අල්ලගෙන රජුරණකට අරන් ගියාට පස්සේ රජුරෝ මේ සොරාට දඬුවම දෙනවා. මොකද්ද කියන්නේ? හුල් පාරවල් 100ක් අනින්න කියනවා. උදී. අර හොරාට උල් පාරවල් 100ක් අනිනවා. දවල් කාලේ ආපහු අර රාජපුරුෂ රජුරණ්ඩ ගිහිලා කියනවා දේවයන් වහන්සේ සොරා මෙරිලා නැහැ. එහෙනම් අනින්න කියනවා උල් පාරවල් 100ක්. තවත් උල් පාරවල් 100ක් අයිනවා. හවස් කාලේ ආපහු රාජපුරුෂය බලනකොට හොරා මෙරිලා නැහැ. රජුරු ළඟට ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ හොරා මෙරිලා නැහැ කියලා. රජුරු කියනවා ආපහු වෙනපන් උල් පාරවල් 100ක්. දවසට උල් පාරවල් 300ක්. හෙල්ල පාරවල් 300ක් මේ ශරීරයට වදිද්දී මොනතරම් පීඩාවක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන ආහාරය එහෙම දකින්න. විඥාන ආහාරය ඒ විදිහට දකින්න. බලන්නකො බුදුරජාණන් වහන්සේ මේ ආහාර හතරටම දුන්නේ බරපතල උපමා. නේ කෙනෙකුට ඇඟ බීතියට පත්වන උපමා. නේ අපි නිකන් බයට පත්වන උපමා. බුදුරජාණන් වහන්සේ මේ හතරටම දුන්නේ ආහාර හතරටම. ඇයි මේ වයිතරම් භයානකයි? මේ ආහාරය විසින් තමයි එතකොට අපි මේ ජීවිතේ මේ පැවැත්ම ගෙනියන්නේ ඊළඟට නැවත පැවැත්මකට ඕන කරන ටික හදන්නෙත් මේ ආහාර වලින්. ඒක නිසා පින්වත්නි හොඳට ඔබ තේරුම් ගන්න මේ ආහාර කියලා කියන්නේ සාමාන්‍ය අර්ථයෙන් කැඹෙමිකින අර්ථය නෙමෙයි. ඉතින් එහා ගියපු අර්ථයක් තියෙනවා. මම මුලින්ම ඔබට කිව්වා මේ ආහාර ගැන දේශනාව ගිය සතිය පටන් ගන්නකොටම මට හිතෙනවා මේ ආහාර කියලා කියන්නේ ආහාර හතර ගැන කියලා කියනකොට මේ මට හිතෙනවා මේ දුක්ඛාරය සත්‍යද. ඇයි බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ආහාරංච පජානාති. ආහාර ගැන හොඳට නුවණින් දැනගන්නවා. ආහාරංච පජානාති. ආහාර සමුදයංච පජානාති. ආහාරවල සමුදය දැනගන්නවා. මොකද ආහාරවල සමුදය? තණ්හාව. ආහාරවල සමුදය තණ්හාව. තණ්හාවෙන් මේ ටික තියෙන්නේ සමුදය වෙන්නේ. කබලින්කාර ආහාරයත් සමුදය වෙන්නේ තණ්හාවෙන්. ස්පර්ශ ආහාරයත් සමුදය වෙන්නේ තණ්හාවෙන්. මනෝ සංචේතන ආහාරයත් සමුදය වෙන්නේ තණ්හාවෙන්. ඊට පස්සේ විඥාන ආහාරයත් සමුදය වෙන්නේ තණ්හාවෙන්. තණ්හාව නැත්තම් ආහාරවල පැවැත්මක් නැහැ. ආහාර නිරෝධංච පජානාති. ආහාරේ නිරෝධය කියන්නේ මොකක්ද? තණ්හාවේ නිරෝධය. ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ආහාර නිරුද්ධ කරන මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් චතුරාර්ය සත්‍යයේ ඉතුරු අංග තුනම දුක්ඛ සමුදයයි ආහාර සමුදයයි දෙකම තණ්හාව. දුක්ඛ නිරෝධයයි ආහාර නිරෝධයයි දෙකම තණ්හාවේ නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි ආහාර නිරෝධ ගාමිනී පටිපදාවයි දෙකම ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් දුකයි ආහාරයි දෙකත් සමානයි. දුක කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක පංච උපාදානස්කන්ධය දුක කියලා කියන්නේ. ආහාර කියලා කියන්නේ මම ඉදාම කිව්වා කබලින්කාර ආහාරය රූපේ විදිහම දකින්න. රූප උපාදානස්කන්ධය. ඒ කබලින්කාර ආහාරයෙන් යඤ්ඤම් පලං ජනේතිති තන්තං ආහරති. යම් ඵලයක් උපදිනවාද ඒ ඵලය ගේන අර්ථයෙන් ආහාර කියලා කියන්නේ. මොකද්ද ඵලය? ඵලය තමයි රූපය. ඒක ගේන අර්ථයෙන් ආහාර කියලා කියන්නේ. එහෙනම් කබලින්කාර ආහාරයේ රූපය ගේන අර්ථයෙන් කබලින්කාර ආහාරය. එහෙනම් ඒක රූපයමයි. වේදනා සංඥා ගේන අර්ථයෙන් ස්පර්ශ නම් වූ ආහාරය. එනම් පස් ආහාරය කියලා කියන්නේ වේදනා සංඥා. වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයයි. එහෙනම් එතන වේදනා සංඥා. හරි. කර්මය ගේන සංස්කාර ගේන අර්ථයෙන් මනෝ සංචේතනාව.
ඒක ආහාරය. හැදෙන්නේ සංස්කාරය මත නැත්නම් කර්මය. එහෙනම් ඒක ගේන අර්ථයෙන් යඤ්ඤම් පලං ජනේති තන්තං ආහාරති. ඒ ඵලය ගේන අර්ථයෙන් ආහාරය කියලා කියන්නේ. එහෙනම් මනෝ සංචේතනාවම දකින්න සංස්කාර උපාදානස්කන්ධ විදියට. ඊට පස්සේ විඥාන උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. කබලින්කාර ආහාරයෙන් රූපය, ස්පර්ශ ආහාරයෙන් වේදනා සංඥා දෙක. මනෝ සංචේතන ආහාරයෙන් සංස්කාරය, විඥාන ආහාරයෙන් විඥානය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පංච උපාදානස්කන්ධය. එහෙනම් බලන්නකෝ මෙතන තියෙන්නේ මොකද්ද මේ චතුරාර්ය සත්‍යය. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ එවං ආහාරම් පජානාති. ආයුෂ්මත්නි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආහාර ගැන හොඳට නුවණින් දන්නවා නම් එවං ආහාර සමුදයම් පජානාති. ආහාරවල සමුදය හොඳට නුවණින් දන්නවා නම් එවං ආහාර නිරෝධම් පජානාති. ආහාරවල නිරෝධය හොඳට නුවණින් දන්නවා නම් එවං ආහාර නිරෝධ ගාමිනී පටිපදම් පජානාති. ආහාර නිරුද්ධ කරන මාර්ගය ගැන හොඳට නුවණින් දන්නවා නම් සෝ සබ්බසෝ රාගානුසයම් පහය. අන්‍යයට පුළුවන් කියනවා රාගේ අනුසය පවා ප්‍රහාණය කරන්න. පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. පටිඝානුසයෙන් නිදහස් වෙන්න. අස්මීති දිට්ඨි මානානුසයන් සමෝහනිත්වා. අස්මිමානය, දිට්ඨි, මාන මේ ඔක්කොගෙම සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. සමෝහනිත්වා. අවිජ්ජම් පහය. අවිද්‍යාව ප්‍රහාණය කරන්න. විජ්ජං උප්පාදිත්වා. විද්‍යාව උපදවා ගන්න. දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ. තිටු දෙමි මේ ජීවිතේම ඕනනම් දුක කෙලවර කරන්න. හරි, මේ ජීවිතේම දුකින් නිදහස් වෙන්න. ittavatabiko ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියෝති. ඔන්න ඔපමණකින්. හරි, ඔන්න ඔය හතර ගැන ආහාරංච පජානාති. ආහාර සමුදයංච පජානාති. ආහාර නිරෝධංච පජානාති. ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඔන්න ඔපමණකින් ittavatabiko ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියෝති. ආශ්මත්නි උපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජුයි. හරි, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමක් ඇති වෙනවා කියලා කියනවා. ආගතෝ ඉමන් සද්ධම්මන්ති. ධර්මයට පැමිණුණු කෙනා කියලා අන්‍යයට කියන්න පුළුවන් කියනවා. එහෙනම් සෝතාපන්නයි. මෙයා තමයි ධර්මයේ වෙත ආපු කෙනා. මෙයාට තමයි ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමක් ඇති වෙන්නේ. මේ දහම් පරයයන් හොඳට නුවණින් දන්න කෙනාට. හොත්තට අවබෝධය ඇති වෙන කෙනාට. නැත්තම් මේ නිකම් මේ අහන නිකන් අහලා නිකන් මතකේ දරා ඉන්න. ඕන සමහර කට්ටිය ඉන්න ධර්මේ ගොඩාක් අහනවා. ගොඩක් ධර්මය අහනවා. මතකත් තියෙනවා. හැබැයි නුවණින් යා ඒ ධර්මයේ සම්මර්ෂණය කරන්නේ. නුවණින් ධර්මයේ සම්මර්ෂණය කරන්නේ. ඒක නිසා ඒ ධර්මයේ ගැඹුර තේරෙන්නේ. ඒ ධර්මයේ අර්ථය මනාකොට වැටහෙන්නේ. ඒ දහම් පදයක දහම් පරයයක තියෙන ආරි සත්‍ය මතු කරලා ගන්න බෑ. ඒක නිසා සම්මාදිට්ඨිය උපදින්නේ. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට එන්නේ. ඒක නිසා ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ කිත පැමිණිලා ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමක් ඇති කරගෙන සම්මාදිට්ඨිය උපදවා ගන්න ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ එල්ලී පදිංචි ජී රේණුකා ප්‍රියානී මෑණියන්, ඇඹිලිපිටිය හල්මිල ආර පදිංචි සිරියා මැදගෙදර මහත්මිය, මත්තේගොඩ නිවාස ක්‍රමෙහි පදිංචි නන්දනී ඒකනායක මහත්මිය, කොස්කම පදිංචි නෙළුම් කාන්ති මහත්මිය කියන ඒ පින්වතුන් විසින්
අරමුණු බවට පත් වෙලා තිනවා දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ ඇස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින්කම සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ට දවහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අරමුණු අතරම තිබෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම අරමුණක් කියලා. ඉතින් මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම වූ සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. 2021 අගෝස්තු මාස 13 වෙනි දින කොරෝනා වෛරසය හේතුවෙන් මිය පරලෝ ගිය මානෙල් වීරරත්න මහත්මියට මේ සීල පින් අනුමෝදන් කරනවා. පරලෝ ජීවිත සුවපත් වීම පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා. ඒ වගේම සිරියා මැදගෙදර මහත්මියගේ නමෙන් මිය පරලෝ ගිය දෙමාපියන් වන අරනෝලිස් අප්පුහාමි පියාණන්ට සහ NB හේමාවතී මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. නන්දනී ඒකනායක මහත්මියගේ නමෙන් මිය පරලෝ ගිය නන්දසිරි ඒකනායක පියාණන්ට මේ පින් අනුමෝදන් කරනවා. නෙළුම් කාන්ති මහත්මියගේ නමෙන් මිය පරලෝ ගිය දෙමාපියන් වන ගොවිස් අරඹවත්ත පියාණන්ට සහ ඇලිස් රණසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. දායකත්ව දරූ සීල පින්වතුන් නමින් උදව්පකාරකඩ සීල පින්වතුන් නමින් අනන්ත සසර පුරාට මිය පරලෝ ගිය සීලෝම ඥාතීන්ට ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝ ගිය සීල ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ජී රේණුකා මහත්මියගේ සුජීවත්ව සිටින මව වන අවුරුදු 95ක් වයස ඇති RS පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. සිරියා මැදගෙදර මහත්මියගේ සුජීවත්ව සිටින දූ දරුවන් සහ පවුලේ සියලුම දෙනාට, නන්දනී ඒකනායක මහත්මියගේ සුජීවත්ව සිටින ප්‍රේමාවතී ඒකනායක මෑණියන්ට සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට, නෙළුම් කාන්ති මහත්මියගේ දූදරු පිරිසේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මානෙල් වීරරත්න මහත්මියටත් දායකත්ව දරූ සියලු දෙනාටත් ධර්ම අවබෝධයට ඇති සියලුම කරදර බාධා දුරු වීම පිණිසත් නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කළා තිබෙනවා. දායකත්ව දරූ පින්වතුන් එම පවුල්වල සියලු දෙනාට, නන් අයුරුන් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.